අයිබෝන් සියලුම දෙනාට අද අපේ පාඩම පරිමාණ රූප. පරිමාණ රූප. මොකද්ද පරිමාණ රූපයක් කියන්නේ? මොකද්ද ලෝකයේ තියෙන ජනප්‍රියම පරිමාණ රූපය? වැඩිපුරම තියෙන පරිමාණ රූපේ හිතෙන්නේ නැද්ද? ෆොටෝ එක කොච්චරනම් ෆොටෝ තියෙනවද නේද? සිතියම් පරිමාණ රූප. ලංකා සිතියම ලෝක සිතියම අපි අඳිනවා. ලංකා සිතියම් ලෝක සිතියම් අපි අඳිනවා නේද? ඡායාරූපය ගත්තාම ඡායාරූපය තමයි ලෝකයේ වැඩිම ප්‍රමාණයක් තියෙන පරිමාණ රූපය. මොකද්ද පරිමාණ රූපයක් කියන්නේ? අපි කූඹියගේ ෆොටෝ එකකුත් ගමු, මගේ ෆොටෝ එකකුත් ගමු. එතකොට මගේ ෆොටෝ එකක් ගත්තොත් මගේ සයිස්ද ඔය සමහර දේශපාලඥයෝ ගෙනන් තියෙනවා ඒගොල්ලන්ට වඩා ලොකු ඒවා. ඒ හැර අපි ලොකු ඒවානේ. මේ සයිස් එකට අපිට මේක තියාගන්න බැරි හින්දා පොඩි කරලා ගන්න. නේද? එතකොට චූටියට ගන්නවා. નિયમિત ප්‍රමාණයකට කුඩා කරන්න ඕන. නැත්තම් මොකද වෙන්නේ? සමහරලාට මගේ ඔළුව ලොකු වෙයි. ඇඟ පුංචි වෙලා නේද? සමහරලාට බඩ ලොකු වෙයි. කන් දෙක අලිකන් වගේ වෙයි. හරියට සියලුම දේවල් નિયમિત ප්‍රමාණයකට කුඩා කරේ නැත්තම්. කූඹියගේ ෆොටෝ එකක් ගත්තොත් සියලුම දේවල් નિયમિત ප්‍රමාණයකට විශාල කරන්න. નિયમિત ප්‍රමාණය. අන්න ඒකට අපි කියනවා පරිමාණය කියලා. හරිද? එතකොට කිසියම් විශාල රූපයක් નિયમિત ප්‍රමාණයකට කුඩාවට හෝ කිසියම් කුඩා රූපයක් નિયમિત ප්‍රමාණයකට විශාල කරලා අඳින රූපයට අපි කියනවා පරිමාණ රූපයක් කියලා. පැහැදිලිද? ඒක ලියන්න. right. එතකොට අපි පරිමාණ රූප වර්ග දෙකක් කතා කරනවා. එකක් තමයි තිරස්තලයේ තියෙන පරිමාණ රූප. සිතියම් වගේ දේවල්. ඔයාලා ඉස්කෝලේට ඇතුල් වෙනකොට ඉස්කෝලේ ගේට්ටුව ගාව තියෙනවා පාසලේ භූමි සැලැස්ම. තිරස්තලයේ. තිරස්තලයේ පරිමාණ රූප කියන්නේ පොළවේ තියෙන පිහිටීම් ටික අපි පරිමාණ රූපයකට ගත්තොත්. ඊට පස්සේ තියෙනවා අපි සිරස් ගස් වගේ දේවල් අඳින්නේ. දැන් මම මේ ඉන්නේ සිරසේ. නේද? මේ බිත්තිය ගත්තොත් එහෙම ඒ සිරස්තලයේ පරිමාණ රූප. එතකොට මේ පරිමාණ රූප වර්ග දෙකක් තියෙනවා. තිරස්තලයේ පරිමාණ රූපයි සිරස්තලයේ පරිමාණ රූපයි. අපේ මේ පාඩමේදී අපි සම්පූර්ණයෙන්ම කතා කරන්නේ තිරස්තලයේ පරිමාණ රූප. එතකොට පිහිටීම් ගැන. තිරස්තලයේ පරිමාණ රූප කියන්නේ පොළවේ තියෙන පිහිටීම් ගැන අපි කතා කරන්නේ. දැන් බුදු මැදුර තියෙන්නේ අතන, නැටුම් කාමරේ තියෙන්නේ මෙතන, වැසිකිලි තියෙන්නේ මෙතන. එහෙමනේ කතා කරන්නේ. එතකොට අන්නේ සඳහා අපි පහුගිය පාඩම් වලදී නම් කතා කරා පහුගිය පන්ති වලදී දිශා ගැන නේද? දිශාවට අනුව කොහෙන්ද තියෙන්නේ? උතුරෙන්ද, නැගෙනහිරින්ද, දකුණින්ද, බටහිරින්ද, ඊසානෙන්ද, නිරිතෙන්ද, ගිනිකොනින්ද, වයඹින්ද මෙහෙම කතා කරා අපි නේද? දැන් ඒක තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා හරිද? ඒක තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා අපි කතා කරනවා තිරස්තලයේ පරිමාණ රූප අඳින්න දිගංශය ගැන. හරිද? මොකද්ද මේ දිගංශය කියන්නේ? ඔන්න ප්‍රශ්නේ. මේකට කොන්දේසි ටිකක් තියෙනවා. හරිද? right. අපි දිගංශය මනින්නේ උතුරේ සිට. උතුරේ සිට තමයි අපි දිගංශය මනින්නේ. ඇයි උතුරේ ඉඳලා මනින්නේ? දිශාවක් හොයාගන්නකොට අපි දිශාව හොයාගන්න බොහෝ වෙලාවට පාවිච්චි කරන්නේ මාලිමාව. මාලිමාව හැම වෙලාවෙම හැරෙන්නේ උතුරට. ඒ නිසා තමයි අපි දිගංශය උතුරෙන් මනින්න පටන් ගන්නේ. හරිද? එතකොට අපිට උතුර හොයාගන්න පුළුවන්. ඊට පස්සේ උතුරේ සිට දක්ෂිනාවර්තව සෑදෙන කෝණ. මෙන්න මේක තමයි මනින්නේ. හරි? ඇයි දක්ෂිනාවර්තව මනින්නේ? උතුරේ සිට මනින හේතුව මම කිව්වා.
ඒ දක්ෂිනාවර්තමනේ. මේ ලෝකේ තියෙන හැම එකක්ම දක්ෂිනාවර්තව තමයි කරකෙන්නේ. පෘථුවිය කරකෙන්නේ දක්ෂිනාවර්තවනේ. ඒ නිසා දැන් වැලක් ගහක තෙන්න ගියත් දක්ෂිනාවර්ත. ඔරලෝසු කටුව දක්ෂිනාවර්තව. ප්‍රෑන් එකක් හැම එකම බලෙන් වාමාවර්තව කරකෙවෙන්නේ නැත්තම් අනිවාර්යයෙන්ම දක්ෂිනාවර්තව. එතකොට අපි මේක උතුරේ සිට දක්ෂිනාවර්තව තමයි දිගංශය මනින්නේ. ඊට අමතරව දිගංශයේ ලියනකොට සංඛ්‍යාංක 3කින්, ඒ කියන්නේ සංඛ්‍යා ඉලක්කම් සංඛ්‍යාංක 3කින් ලියන්න ඕනේ. සංඛ්‍යාංක 3කින් ලියන්න ඕනේ අපි. ඔන්න ඔය කාරණා ටික අපි මතක තියාගෙන ඉන්න ඕනේ දිගංශයට. උතුරේ සිට දක්ෂිනාවර්තව මනින්න ඕනේ. එතකොට සංඛ්‍යාංක 3කින් ලියන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට දිගංශය අංශක 40යි කියලා කිව්වොත් ඒක ලියන්න වෙන්නේ අපිට මෙහෙම. දිගංශය අංශක 5යි කියලා ලිව්වොත් අපිට ඒක ලියන්න වෙන්නේ මෙහෙම. ඇයි උතුරේ ඉඳලා දක්ෂිනාවර්තව කරකිනකොට සම්පූර්ණ රවුමම කරකවෙන්න පුළුවන්. ලක්ෂයක් වටක් ඕනේ අංශක 360යි. ඒක නිසා ඉලක්කම් 3කින් සඳහන් කරන්න ඕනේ. හරිද? ඔන්න ඔය මූලික මේ වගේ 125 නම් ප්‍රශ්නයක් නැහැ. ඉලක්කම් 3ක් තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ වගේ මූලික නීති 3කින් උතුරේ සිට යන්න ඕනේ, දක්ෂිනාවර්තව සෑදෙන කෝණය ගන්න ඕනේ, සංඛ්‍යාංක 3කින් ලියන්න. මෙන්න මේ කාරණා 3 දිගංශයකදී ඔයාලට මතකම තියාගන්න වෙනවා. ඔන්න බලන්නකෝ දැන් ඕක මතක තියාගෙන ඉවර වෙලා අපි අඳිනවා රූපයක්. මේ බලන්නකෝ. එහෙනම් පරිමාණ රූපයක දිගංශය ගැන කතා කරොත් පළවෙනි රාජකාරිය. දිගංශය ගැන කතා කරොත් පළවෙනි රාජකාරිය උතුර. හරිද? ඔන්න මං ගත්තොත් A සිට කියලා. A සිට දිගංශය අංශක 45කින්. දැන් මේක වැරදිනේ. දිගංශය අංශක 45කින්. B පිහිටයි කියලා කියනවා. දුර අපි ගැන පස්සේ කතා කරමු. B පිහිටයි කියලා කතා කරමු. හරිද? දැන් එහෙනම් A සිට. එහෙනම් A තියෙන්න ඕනේ. මේ තියෙන්නේ. එතකොට ඉන්න තැන දිගංශයේ මනින තැන අනිවාර්යයෙන්ම උතුර තියෙන්න ඕනේ. එතකොට අපි එහෙම අඩි රූල පාවිච්චි කරලා පැන්සලේ ගන්න උතුර ලකුණු කරන්න ඕනේ. එහෙම නැත්නම් කැපිටල් N අකුරක් එහෙම නැත්නම් උයන් ලකුණු කරන්න. දැන් උතුරේ සිට දක්ෂිනාවර්තව. එහෙනම් මේ දක්ෂිනාවර්තව කියන්නේ මේ පැත්තටනේ. අංශක 45ක කෝණය. අංශක 45ක කෝණය. මෙන්න මේකෙන් තියෙනවා කොහේ හරි තැනක B. පැහැදිලිද? ඔන්න ඕක තමයි දිගංශයට පරිමාණ රූපයක් අඳින්න කියලා කිව්වෝ. රයිට්? ඒ ටික අපි ලියාගෙන ඇඳගෙන යන්න. දැන් මෙහෙම කිව්වොත් මේ බලන්නකෝ. A සිට දිගංශය අංශක 240කින්. එහෙම කියන. එතකොට නැවතත් A තියෙනවා මේ. උතුර ඕනි. අනිවාර්යයෙන්ම ඒවල උතුර ඕනි. දැන් අංශක 240ක්. දැන් දක්ෂිනාවර්තව යන්න ඕනි මේ. මෙහෙම ගියාම 180යි. එතකොට මෙහෙම ගියාම 270යි. මේ 90යිනේ. 270යි. එහෙනම් මෙහෙ යනවා. මේ තියෙන්නේ. එතකොට මේක ඕනේ දක්ෂිනාවර්තව අංශක 240යි. කියන එක පැහැදිලිද? ඕක හරි සිම්පල් වැඩක්. හරියට මතක තියාගන්න ඉන්න ඕනේ. උතුර ඕනි. ඊට පස්සේ දක්ෂිනාවර්තව කරකවෙන්න ඕනේ. මම මේ අඳින්නේ දල සටහන්. මම කොහොම මැන්නේ නැහැ තාම. පැහැදිලිද? දැන් ඕක මාක් කරගන්නකෝ. ඊට පස්සේ මම ගත්තොත් දිශා ටික. දැන් ඔන්න මම ගන්නවා දිශා ටික. බලන්නකෝ. මේ අඩුවට තියලා හරියට අඳින්න. උපුල් ඊළඟ නැවෙන් ගිහින් ධම්මි නිදිද බලා වරේ. නේද? දැන් අපි දන්නවා මේ ප්‍රධාන දිශා දෙකක් අතර කෝණය අංශක 90යි. එතකොට මේ ප්‍රධාන දිශාවක හරිමැදින් තමයි අනු දිශාව තියෙන්නේ. එතකොට මේ හැම කෝණයක්ම අංශක 45යි. දැන් අපිට කියනවා දැන් ඊසානට හරිනේ. ඔන්න ඊසානේ දිගංශය. එතකොට ඊසාන දිශාව. හොඳට බලාගෙන ඉන්නකෝ. එතන උතුරෙන් පටන් ගන්න ඕනේ. එහෙනම් මෙන්න ඊසාන හම්බුණා මට. කීයද? අංශක 45යි. ඉලක්කම් 3කින් යනවා.
ඊශාන දිශාව අංශක 45ක දිගංශයකින් තමයි තියෙන්නේ. එතකොට දැන් නැගෙනහිර ගත්තොත් උතුරේ ඉඳලා මේ තියෙන්නේ. එතකොට නැගෙනහිර ගත්තාම නැගෙනහිර අංශක 90යි. දැන් මෙහෙම ලියන්න බෑනේ. අංශක 90යි. නැගෙනහිරට දිගංශය අංශක 90යි. හරිද? නැගෙනහිරට දිගංශය අංශක 90යි. දැන් බලන්න ගිනි කොනට මේ උතුරේ ඉඳලා තමයි යන්නේ මේ. එතකොට උතුරේ ඉඳලා යනකොට එතන මේ 90යි 45යි. එහෙනම් ගිනි කොනට අන්න දැන් ඔයාලා හදා ගන්න ඕනේ. ගිනි කොනට දිගංශය 135යි. හැම දිශාවකටම දැන් ඔයාලන් අහුව නිරිතට දිගංශය කීයද කියලා. නිරිත දිශාවේ දිගංශය කීයද කියලා. මේ තියෙන නිරිත. එතකොට මෙතෙන්ට ආව 180ක් 180යි මෙතන 45. නිරිත දිශාවට දිගංශය ගත්තොත් එතකොට 180ක් තියෙනවා. මෙතෙන්ට එනකොට තව 45ක් තියෙනවා මෙතන. එතකොට 5යි 8යි 4යි 12යි 2යි. අංශක 225ක් තියෙනවා නිරිත දිගංශය. පැහැදිලිද කියන එක? වයඹ මේ දින වයඹ. දැන් මෙතනින් නම් 45යි. මෙතනින් ගන්න බෑනේ. වයඹට යනකොට අපි අනිවාර්යෙන්ම දක්ෂිනාවර්තව යන්න. එතකොට එහෙනම් වයඹ දිගංශය හොයන්න තියෙන ලේසිම විදිය තමයි 360න් 45ක් අඩු කරන එක. 10න් 5ක් 5යි 5න් 4ක් 1යි 315. වයඹට දිගංශය අංශක 315යි. අන්න එහෙම මේ ඒ දිශාවලට අනු දිගංශය හොයන්න කිව්වහම අනිවාර්යෙන්ම ඔයාලා මේ 8 දිශා ඇඳලා ඉවර වෙලා උතුරේ ඉඳලා දක්ෂිනාවර්තව කරකැවෙන කෝණේ තමයි හොයන්න ඕනේ. දැන් බැලුව බැලමට වයඹට කියපු ගමන් අංශක 45යි කියනවා. ඒක වැරදි. උතුරයි වයඹයි අතර තියෙන අංශක 45 තමයි. හැබැයි දිගංශය අර්ථ දක්වන්නේ දක්ෂිනාවර්තව. පැහැදිලිද? එතකොට ඔයාලට බටහිරට කිව්වොත් මෙහෙම ගත්තාම 180යි තව 90යි. එතකොට 270. අන්න එහෙම දිගංශ ටික සියලුම දිශාවලට දිගංශ ටික හොයන්න. මේ රූපය ඇඳලා පාට පාවිච්චි කරත් මට කමන්නේ නැත්නම් කමන්නේ. මේ රූපය ඇඳලා ඉවර වෙලා සියලුම දිශාවල මම ටිකක් හෙව්වොන්න. සියලුම දිශාවල දිගංශයන් හොයන්න. එතකොට මතක තියාගන්න ඉලක්කම් දෙකක් එනවා. අංශක 45 ඊශානට එනවනේ. නැගෙනහිරට අංශක 90 එනවනේ. අන්න ඒවා ඉලක්කම් 3කින් ලියන්න. ඉලක්කම් 3කින් ලියන්න ඕනේ දිගංශය. පැහැදිලිනේ? රයිට්. ඔන්න 8 දිශා සඳහා දිගංශය. එක ලියාගන්න මාතෘකාව. 8 දිශාවන් සඳහා දිගංශය. පැහැදිලිනේ? ඔන්න ඔක තමයි අපේ පිහිටීම් ටික ගැන අපි කතා කරන්නේ. දැන් මං ඔයාලට කියනවා මං අඳිනවා රූපයක්. මේ මෙන්න ඔන්න මං උතුර දීලා තියෙනවා. හරිද? මෙන්න මේ කෝණය අංශක 128යි. මේක B. මෙන්න මේ රූපේ වචනේ විස්තර කරන්න. මේ රූපේ වචනේ විස්තර කරන්න. මොකක්ද විස්තර කරන්නේ? දිගංශය අංශක 128කින් B පිටයි. B පිටයි. හරිනේ? දැන් මම ඔකට දානවා මේක කිලෝමීටර් 125යි කියලා. දැන් කොහොමද මේක කියන්නේ? දිගංශය අංශක 128කින් හරිද සහ කිලෝමීටර 125ක දුරකින් B පිටයි. අන්න ඒක කිව්වා. එතකොට දැන් මේක දුන්නොත් ඔයාලට මේක අඳින්න පුළුවන් වෙනවා. ඔයාලා දැන් මේක දුන්නොත් මේක අඳින්න පුළුවන් වෙනවා. මේක ඇඳලා ඇහුවොත් මේක ලියන්න පුළුවන් වෙනවා. දෙපැත්තට. මේ දල සටහන් යන්නේ. පැහැදිලිද? දැන් මෙහෙම කිව්වොත් එහෙම මේ රූපේ දිහා බලන්න. ඔන්න මම මේ රූපේ දෙනවා. මෙන්න A තියෙනවා. මෙන්න උතුර තියෙනවා. මෙතන කිලෝමීටර 50ක් B කඳවුර තියෙනවා. මේක අංශක 60යි.
දැන් ඕක ඔය රූපය විස්තර කරන්න කියනවා ඔයාලට. දැන් ඔන්න අපිට විස්තර කරන්න වෙන්නේ දිගංශයෙන්නේ සම්මත විදිහට විස්තර කරන්න. අංශක කීයක්ද? අන්න වැරදුනා. දිගංශය කියන්නේ දක්ෂිනාවර්තව කැවෙන කෝණය. නේද? එතකොට ඒක හොයන්න වෙනවා අපිට. 360න් 60ක් අඩු කරලා. එතකොට කීයද? 300යි. එහෙනම් දිගංශය අංශක 300කින් සහ කිලෝමීටර 50ක් දුරින් B පිහිටයි. දැක්කද පිහිටීම? පැහැදිලිද? අන්න එහෙම අපිට මේක දල සටහනකට යන්න පුළුවන්. දල සටහනක් දුන්නොත් ඒක වචනයකට විස්තර කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? එතකොට වචනයෙන් දුන්නොත් ඒක දල සටහනකට ගන්න පුළුවන් වෙන්න ඕනේ. රයිට්? අපි දැන් නිකන් වචනයෙන් බලමු එකක්. ඒක අනිත් පැත්තට ගන්න. මෙවඳ ගන්න. ඔන්න ඔහම එකක් කියනවා. එතකොට මොකද කරන්නේ? දැන් මේ ඒ ගැන දැන් මොකද කරන්නේ? දැන් ඒ ගැන කතා කරන්නේ. එහෙනම් ඒ තියෙන්න ඕනේ. ඒ සිට. හරිද? එහෙනම් ඒවල උතුර තියෙන්න ඕනේ. ඊට පස්සේ දිගංශය අංශක 128යි. එතකොට මෙහෙ බෑනේ සුළු කෝණයක්. මෙහෙ බෑනේ ඍජු කෝණයක්. මෙහෙ බෑනේ 180යි. එහෙනම් 128 මෙහෙ. 128යි. කිලෝමීටර 60යි. එතකොට හරි නේද? මෙන්න මෙන්න උතුර අංශක 128යි කිලෝමීටර 60කින් B තියෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ දැන් ඔයාලට පුළුවන් වෙන්න ඕනි. හරිද? රූප සටහනක් දුන්නොත් ඒක විස්තර කරන්න. විස්තරයක් දුන්නොත් ඒකට රූප සටහනක් අඳින්න. හරිද? දැන් ඔය අතරේ මෙන්න මෙහෙම එකක් අහනවා. මේ බලන්නකෝ. දැන් අපිට ඔයාලට කියනවා ඒ සිට ඒට අංශක 45ක දිගංශයකින් සහ අපි හිතමු දිගංශයකින් ඒට අංශක 45ක දිගංශයකින් B පිහිටයි. ඔන්න එහෙම කියනවා. හරිද? අපෙන් අහනවා B සිට ඒට දිගංශය කීයද? ඔන්න දැන් ප්‍රශ්නේ. දිගංශය කීයද කියලා. පැහැදිලිද? දැන් මේ කෑල්ල අපි දන්නවා. දැන් මේකේනේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් මේ කෑල්ල දන්න එක අඳිනවා. මේ දන්න එක අපි අඳිනවා. මෙන්න ඒ තියෙනවා. එතකොට උතුර තියෙනවා. දැන් දිගංශය අංශක 45යි. සුළු කෝණයන්නේ. ඔන්න අංශක 45යි. දැන් මේ කෝණය ලකුණු කරනකොට ඉලක්කම් 3කින් ලකුණු කරන්න ඕනේ. දිගංශය ලියනකොටයි ඉලක්කම් 3කින් ලකුණු කරන්නේ. හරිද? එතකොට B තියෙනවා. ඔන්න B. හරිද? දුර දීලා නැහැනේ. ඔන්න දැන් B. දැන් කියනවා B සිට. B සිට කියනකොට එහෙනම් B වල උතුර තියෙනවා. දැන් ළමයි B සිට කිව්වහම B වල උතුර තියෙනවා. ඔන්න ඒක හරි. ඒට දිගංශය. එහෙනම් මේ ඒ යා කළානේ. ඒතකොට අපෙන් අහන්නේ මෙන්න මේ කෝණය. දැන් ඔය කෝණය හදන්නේ කොහොමද? ඒක ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ උතුරමනේ මේ තියෙන්නේ. එහෙනම් මේ දෙන්න සමාන්තරයි. එතකොට මේ මිත්‍ර කෝණනේ. දැන් අපිට පුළුවන් එහෙනම් 180න් 45ක් අඩු කරලා අය මිත්‍ර කෝණ වල එකතු 180යිනේ. මිත්‍ර කෝණ හරිද? හරි මිත්‍ර කෝණ. එතකොට දැන් ඔන්න 10න් 5ක් 5යි 7න් 4ක් 3යි 135යි. මෙන්න මේ කෝණය අංශක 135යි. දැන් එතකොට අපිට හොයන්න ඕනේ මේකනේ දිගංශය.
එහෙනම් 360න් ඇයි ලක්ෂයක් කොටක් ඕනේ 360යි ඒක දන්නවා දැන් අපි අංශක 135ක් අඩු කරාම 10න් 5ක් 5යි ඊට පස්සේ මෙතන 5න් 3ක් 2යි 3න් 1ක් 2යි 225යි එහෙනම් දිගංශය අංශක 225යි ගත්තා. ඔහොම හදන්නත් පුළුවන් මිත්‍ර කෝණ වලින් ගිහිල්ලා. එහෙම නැත්නම් ඔය රූපය මේ බලන්නකෝ. මෙන්න A මෙන්න උතුර මෙන්න අංශක 45 හරිද මෙන්න B. දැන් B සිටනේ අහන්නේ. B සිට අහනකොට ටක් ගාලා B වලට උතුර එන්න ඕනේ. හරිද? එතකොට මේ දෙන්න සමාන්තරයි කියලා අපි අර මිත්‍ර කෝණ වලින් දන්නවා. දැන් මම කරන්නේ ටක් ගාලා මෙයා දික් කරනවා. මෙයා දික් කරපු ගමන් ඕනවනේ මහත්තුනි මෙයා අංශක 180යි මෙයා 45යි. ඇයි? ඒකාන්තර කෝණ. දැන් දිගංශය කියන්නේ මෙයා නේද? අංශක 180යි අංශක 45යි එකතු කරා. ඇයි මේ දෙක එකතු වෙන්න බෑ? එතකොට 5යි 8යි 4යි 12යි එකක් ඉතුරුයි අංශක 225යි. දිගංශය අංශක 225. ඒකම එනවා. පැහැදිලිද? එතකොට කිසියම් තැනකදී දිගංශය දීලා එතන ඉඳලා ආපහු දිගංශය අහනකොට මේ ක්‍රම දෙකෙන් ඕනම එකක් යන්න පුළුවන්. එක්ක මිත්‍ර කෝණ වලින් යන්න පුළුවන්, එක්ක ඒකාන්තර කෝණ වලින් යන්න පුළුවන්. ඕනම එකකට මේක වළංගු. පැහැදිලිද? අපි තව එකක් බලමු. ඔන්න දැන් මේක සුළු කෝණයකනේ මන් දුන්නේ. රයිට් ඔක හදාගන්න. ඔයාලට කැමති ක්‍රමයකට හදන්න. දෙකම ප්‍රැක්ටිස් කරන්න. හරිද? ඔන්න මම මෙතන දෙනවා අංශක 225ක්. 225ක්. B සිට Aට දිගංශය අහනවා. දැන් අපි බලමු මිත්‍ර කෝණ වලින් යන්න. මෙන්න A මෙන්න උතුර අංශක 225ක්. එතකොට මෙහෙ හරියන්නේ නැහැ නේ 180යිනේ 270යි. එහෙනම් මෙහෙන යන්නේ 225ක්. B. right. දැන් මිත්‍ර කෝණ වලින් යමු. එතකොට මෙන්න B සිට උතුර මෙන්න හදනවා. එතකොට මේ කෝණයයි මිත්‍ර කෝණ. නේද? දැන් මේ කෝණය හොයන්නේ කොහොමද? අංශක 360න් 225ක් අඩු කරන්න. 10න් 5ක් 5යි, 5න් 2ක් 3යි, 3න් 2ක් 1යි. එහෙනම් මේක අංශක 135යි මිත්‍ර කෝණ. ලක්ෂයක් වටා කෝණ. එතකොට මෙයා හොයාගත්තා. එහෙනම් මෙන්න තියෙනවා. ඇයි දැන් අපි උතුරේ සිට දක්ෂිණාවර්තව කෝණයනේ හොයන්න ඕනේ. එතකොට මෙයා අංශක 180න් 135ක් අඩු කරනවා. 10න් 5ක් 5යි, 7න් 3ක් 4යි. එහෙනම් මෙයා දිගංශය අංශක 40. අපි ওই මිත්‍ර කෝණ වලට අපි ගිහින් බලමු අර මෙන්න A ඔන්න උතුර. එතකොට මෙහෙට දැන් යන්නේ මේ 225 මේ 225යි. එතකොට මෙන්න B හරිනේ. දැන් අර මිත්‍ර කෝණ ඔන්න මම ඒකාන්තර කෝණ වලට යනවා. ඒකාන්තර කෝණ වලට ගියාම මේක අංශක 180යිනේ. එහෙනම් මේක හොයන්න මොකද කරන්නේ? 225න් 180ක් අඩු කරනවා. 10න් 5ක් 5යි. එතකොට මෙතන 12න් 8ක් 4යි. අංශක 45යි. මේ කෑල්ල අංශක 45යි. දැන් ඒකාන්තර කෝණ මේක අංශක 45යි. එතකොට දිගංශය අංශක මේකනේ දිගංශය අංශක 45යි. ඕනම ගානකට මේ වැඩේ පුළුවන්.
හරිද? ඕනම ගානකට මේ වැඩේ පුළුවන්. මොකද මේ වැඩේ A සිට මේ දිගංශය දීලා B සිට එතෙන්ට අහනවා. එතකොට අපිට කරන්න තියෙන්නේ එක්කෝ මිත්‍ර කෝණ වලට යනවා, එක්කෝ ඒකාන්තර කෝණ වලට යනවා. කැපිට විදිහකට හදන්න. අභ්‍යාසය හදනකොට දෙකම හැදුවොත් හොඳයි. කෝකෙන් උනත් පුළුවන්. ලේසි දැන් ඔයාලට ලේසි දැනකින් යන්න පුළුවන්. අභ්‍යාසයේදී දෙකම හදන්න. පැහැදිලිද? ඔන්න දිගංශ. ඔය තමයි දිගංශය සම්බන්ධ වෙන ගණන්. අපි නිකන් බලමු 27 එක අභ්‍යාසයට ගිහිල්ලා. දැන් ඔන්න දිගංශය කියන්නේ මොකද්ද? උතුරේ සිට දක්ෂිණාවර්තව කරකැවෙන කෝණය. ඒ නිසා ඔයාලට මොන රූපය දුන්නත් පටන් ගන්න වෙන්නේ උතුරෙන්ම තමයි. වෙන කොහෙන්වත් පටන් ගන්න බෑ. යන්නේ කොයි පැත්තෙන්ද? දක්ෂිණාවර්තව තමයි. වම් පැත්තෙන් එහෙම යන්න බෑ. වාමාවර්තව යන්න බෑ. උතුරෙන් දක්ෂිණාවර්තව. එතකොට ඔය තියෙන කෝණ ටික හොයන්න. දැන් ඔකේ පළවෙනි ගානේ පස්වෙනි එක බලන්න. x වල ඉඳලා y වලට දිගංශයනේ අහන්නේ. එතකොට උතුරේ ඉඳලා වාමාවර්තව කෝණය දීලා දින අංශක 20යි කියලා. ඒක හරියනවද? නෑ. ඒක දක්ෂිණාවර්තව ගන්න ඕනේ. එහෙනම් කොහොමද ගන්නේ? 360න් 20ක් අඩු කරා. දිගංශය. පැහැදිලිද? දැන් ඊට පස්සේ තියෙනවා වචනෙන් දීලා දිගංශ ටික අඳින්න. ඔන්න ඔගේ තුන්වෙනි රූපය බලන්න. මේ තුන්වෙනි රූපේ මෙන්න මෙහෙම එකක් තියෙන මේ. මෙහෙම උතුරක් දීලා තියෙනවා. ඊට පස්සේ අංශක 10ක් මෙන්න මෙතනින් ගිහින් තියෙනවා. ඊට පස්සේ B තියෙනවා. B වල ඉඳලා අංශක 90ක් ඔන්න C තියෙනවා. right. දැන් අපිට ඕන එකක් අපි දැන් රූප සටහන දිහා බලගෙන දිගංශ ටික නිකන් ගන්න කියලා බලමු අපි. අපිට ඕන ප්‍රශ්නයක් අහපු ආවේ. හරිද? ඔන්න මං ගන්නවා. මෙතන තියෙන්නේ නේ A සිට B ට දිගංශය. හරිද? එතකොට A මෙන්න උතුර. දක්ෂිණාවර්තව B ටනේ ගිහින් තියෙන මේ තියෙන්නේ. එතකොට 10. ඔන්න ඒක හරි. A සිට C ට දිගංශය හොයන්න බෑනේ. එතකොට C යා කරලා නැහනේ. ඔන්න මං C යා කරා. හරිද? එතකොට මෙන්න මේ කෝණය හොයන්න එපා අපි. නේද? දැන් ඒ කෝණය හොයන්නේ කොහොමද? බලන්නකො මොකද පරිමාණ රූපයක් නම් කොහොමද හොයන්නේ? දැන් මේකෙන් හොයන්න නම් අපිට මේ කෝණය හොයාගත්තොත් හරිනේ. මේ කෝණය හොයන්නේ මේ කෝණය හොයාගන්නවා. අයි මේක 90යි කියලා දන්නවනේ. ඉතින් අපි දන්නේ නැහැ ඊට පස්සේ. ඒක නිසා මම ඔන්න ඒක පොඩ්ඩකට තියලා B වලට යනවා. B සිට C ට දිගංශය. C ට දිගංශය. එහෙනම් B වල උතුරක් තියෙනවා. හරිද? මෙන්න B වල උතුර. right. දැන් ඔයාලට කැමති ක්‍රමයකට හොයන්න පුළුවන් මෙතන කෝණේ. මම මේ B පැත්තකට දැම්මොත් හරිද? මෙතන B තියෙන්නේ අතුලට ගන්නම් මම. හරිද? මෙන්න මේ කෝණේ දැන් අපිට හොයන්න ඕනේ මේකනේ B වල ඉඳලා C වලට. ඒතකොට මේක හොයාගත්තොත් හරිනේ දැන්. ඉතින් ඒක හොයාගන්න දැන් දන්නවනේ. ඒක හොයාගන්න අපි දන්නවා දැන්. ඇයි මේකයි මිත්‍ර කෝණ. එහෙනම් 180න් 10ක් අඩු කරා. එතකොට අඩු කරාම 170යි. නේද? එතකොට මේ කෝණය 170යි මේක 90යි. 170යි 90යි එකතු කරාම 9 7යි 16යි 260යි. එතකොට මේ කෝණ දෙක 260යි. එහෙනම් මේක හොයන්නේ කොහොමද? අංශක 360න් 260ක් අඩු කරනවා. එතකොට කීයද? 100යි. එහෙනම් මේක 100යි. හරිනේ ප්‍රශ්නේ? ඊට පස්සේ ඔන්න B වල ඉඳලා C ට දිගංශය හෙව්වා. B වල ඉඳලා A ට පුළුවන් දිගංශය දැන් හොයන්න. B සිට A ට දිගංශය. එතකොට මේ තියෙන්නේ මේ B A ට. මේ තියෙන්නේ
එහෙනම් මෙන්න මේ කෝණයනේ. දැන් ඒක අපිට හොයන්න දෙයක් නැහැ. අපි මේක 100යි කියලා හොයාගත්තා. මේක 90යි කියලා හොයාගත්තා. 190. එකම නේද? පැහැදිලිද කියන එක? ඊට පස්සේ කියනවා C සිට B ට. දැන් B හරි. අයනම් මෙන්න C වල උතුර දැන් මේක 100යිනේ. එහෙනම් මේක 80යිනේ. ටක්කල උත්තරේ එනවා. හරිද? එතකොට C සිට B ට කියන්නේ මෙන්න මේකනේ. මොකද කරන්නේ? 360න් 80ක් අඩු කරනවා. 0.16න් 8ක් 8යි 280. හරි නේද? බොහොම පැහැදිලි. තව තියෙන්නේ එතකොට C සිට A ට. එතකොට මෙන්න මේ කෝණේ. එතකොට මේ කෝණේ හොයන්න බෑනේ අපි මේක දන්නේ නැතුව. මේක අපිට හොයාගන්න බැරි වුණෙත් ඒ නිසානේ. එහෙනම් මේ කෝණ දෙක හොයන්න බෑ. එහෙම දත්තයක් මේකේ නෑ. එතකොට එහෙනම් මේ හොයන්න පුළුවන් ප්‍රශ්න ටික විතරයි යන්නේ. පැහැදිලිද? අන්න ඔයාලගේ අභ්‍යාසයේ තිබුණ එක. ඊට පස්සේ පැහැදිලිනේ කියපේක පැහැදිලිනේ. රයිට්. එහෙනම් එතකොට අදට පාඩම උච්චරයි. ඊළඟට අපිට තියෙන පරිමාණ රූප අඳින්න දැන් නිකමට බලන්නකෝ මේ දැන් කෝණ මනුව ගැන මම කතා කරා. මේ දිගංශය මනින්නේ මොකෙන්ද? දිගංශය මනින්න උපකරණයක් තියෙනවා කෝණ මනුව කියන. අර ඔයාලා දැකලා තියෙනවද පාරේ පාරවල් කාපට් කරනකොට එහෙම පාර මනිනවා අර ට්‍රයිපෝඩ් එකක් උඩ ගහගෙන කැමරාවකින්. අර ඈතට ගිහිල්ලා මිනිස්සෙක් කහපාට ඉදිරියේ තියෙන පොල්ලක් අල්ලන්නේ. අන්නේ මැෂින් එකේ තියෙන දිගංශය මනිනවා. ඒකට අපි කියනවා ඒ උපකරණයට කියනවා තියඩොලයිට් එක කියලා. ඒ ඩිජිටල්. අපි කොහොමද දිගංශය මනින්නේ? අපි දිගංශය මනින්නේ කෝණ මනුවෙන්. හරිද? කෝණ මනුව තියෙනවා. කෝණ මනුව කියන්නේ කෝණ මානය අරගෙන ඒකට බීම් බටයක් ගහගත්ත එක. දැන් අපි දන්නේ කවකට පෙට්ටියේ තියෙන මේ කෝණ මානෙනේ. මේක වැරදි. මේක කෝණ මානෙන් භාගයක්. හරිද? කෝණමානය කියන්නේ අංශක 360ක් මනින්න පුළුවන් වෙන්න ඕන. කෝණමානය කියන්නේ අංශක 360ක් මනින්න පුළුවන් වෙන්න ඕන. මෙතන බිඳුව පටන් ගත්තා. මෙතන 180, 90, 270. දැන් මේ අතරේ මේ අංශක මේ ඕනෑම ගාණක් මනින්න පුළුවන් වෙන්න. මේ 90 ඒවා මේ 90 කැලි හතර මේ ඕනම ගාණක් මනින්න පුළුවන් වෙන්න. අංශක 360ම ලකුණු. කොහොමද මේක හදන්නේ? ලොකු කාඩ්බෝඩ් එකක් හරි A4 ෂීට්ස් එකක් හරි අරගෙන කෝණමානයේ තියලා හරි මැදින් මේකේ කේන්ද්‍රේ කෝණමානයේ තියලා දැන් පුළුවන් මෙතන 180 ඊට පස්සේ අනිත් පැත්තට යන්න. ඒ 180ත් පුළුවන්. අන්න කෝණ මනුව අපි ලකුණු කරගත්තා. මේකට තමයි කෝණමානය කියන්නේ. මේකට නෙමෙයි. එහෙනම් ඇයි මේ කෝණමානයෙන් භාගයක් අපිට කවකට පෙට්ටියේ එව්වේ? ඒ කවකට පෙට්ටිය ඉදමද නිසා. නැත්තම් මේ අනිත් භාගෙත් එන්න ඕනේ. මේක කෝණමානයෙන් භාගයයි. කෝණමානය සම්පූර්ණයෙන්ම වෙන්න මම ඔය ඉස්සෙල්ලත් ඕක කියලා ඇති. සම්පූර්ණ කෝණමානයක් ඕනේ. දැන් එතකොට මේ කෝණමානුව අරගෙන අපි කරන්නේ මේකට හයි කරගන්නවා බීම බටයක්. එක පැත්තකට ඊතලයක් ලකුණු කරලා හරි පාටක් හරි ලකුණු කරලා. හරිද? දැන් මොකද කරන්නේ අපි කොහොමද මනින්නේ? කොහේ හරි තැනකට අපි මේක අරන් යනවා. අපි හිතමු ගෙදර මිදුලට කියලා. මිදුලට මේක අරන් ගිහිල්ලා මාලිමාවකුත් අරගෙන යනවා. මේක තියලා තිරස්ව මේක මිදුලේ තිරස්ව තියලා ඒ කුඩි මාලිමාව තියෙනවා. මාලිමාව තියුවහම මාලිමාවේ කට්ට කොහටද යන්නේ? උතුරට. දැන් මාලිමාවෙන් උතුර හොයාගෙන මේ කෝණ මනුවේ බිඳුව ඒ උතුරට දානවා. එතකොට මෙතන මාලිමාව තියෙනවනේ. මෙන්න මේක තමයි මේක මාලිමාව නම් නිකන් එක අපි උතුර හොයාගන්න විතරයි. මේක මාලිමාව නම් මේ මාලිමාවේ කටුව මෙහෙම ආපු ගමන් මේක කෝණමනුව කරකවලා බිඳුව හදා ගන්න ඒ පැත්තට. දැන් අපිට මෙන්න මේ පැත්තෙන් තියෙනවා කියමුකෝ ලිඳ. එතකොට අපි කරන්නේ මේ කෝණමනුව දැන් හරිය මෙතන තියෙනවා. ඊට පස්සේ උතුරත් හදාගෙන තියෙන්නේ. දැන් මේ බීම බටේ කරකවනවා. හරිද? බීම බටේ කරකවලා ගන්නවා ලිඳ පැත්තට ඊතල.
එතකොට මේ තියෙන උතුරේ ඉඳලා හැදිච්ච කෝණේ. හරිද? මෙතන තියෙනවා කියමුකෝ ලැට් එක. එහෙනම් මේ බීම් බටේ කරකවල ගන්නවා. හරිද? මේ බීම් බටේ කරකවල ගන්නවා ලැට් එක. එතකොට තියෙනවා ලැට් එකේ දිගංශය. පැහැදිලිද? අන්න එහෙම හොයන්න. සිතියන් අඳින්න ගෙදර. ගේ මිදුලට ඇවිල්ලා ගේට්ටුව තියෙන දිගංශය, ලැට් එක තියෙන දිගංශය, කෙහෙල් ගහ තියෙන දිගංශය, කොස් ගහ තියෙන දිගංශය, අඹ ගහ තියෙන දිගංශය ගෙදර සිතියම අඳින්න. ඉස්කෝලේ සිතියමත් හදලා දෙන්න. කෝණ මනුවක් හදලා. පැහැදිලිද? කෝණ මනුවක් හදාගත්තාම ගෙදර සිතියන් අඳින්න පුළුවන්. ඔන්න යනවා ඒක. හරිනේ. දැන් එහෙම ගියාම මේ කෝණ මනුවෙන් මැන්නාම නිකන් බලන්න ඔන්න රූපයක් දීලා තියෙනවා. පෙල්ලන්නකෝ ඔයාලගේ 83 වෙනි පිටුව. 83 වෙනි පිටුවේ බලන්න. ඔහොම රූපයක් ඇඳලා තියෙනවා අපි. ඔන්න බලන්නකෝ ඒකේ තියෙනවා උතුර. කොස් ගහ තියෙන දිගංශය කියන්නේ කොහට? 85යි. නේද? ඒතර 0.85 ලියනවා. මට කියන්නේ පොල් ගහ තියෙන දිගංශය 145යි. එතකොට ලිඳ අර වලක් තියෙන්නේ ඒක 225යි. පැහැදිලිද? අන්න එහෙම වලට ගල ගන්න පුළුවන්. කෝණ ටික දීලා නම් ගන්න පුළුවන්. හරිද? දැන් මේකේ ඔන්න 27 දෙක අභ්‍යාසයේ දිහා බලන්න. 27 දෙක අභ්‍යාසයේ දිහා බැලුවාම පාසල් බිමේ දල සැලැස්මක් තියෙනවා. රයිට් කාර්යාලයේ ඉඳලා තමයි මේ දිගංශය හදන්නේ. රයිට් කාර්යාලයේ ඉඳලා පාසල් ගොඩනැගිල්ලට දිගංශය. එතකොට උතුරේ පැත්තෙමනේ තියෙන්නේ. උතුරේමයි තියෙන්නේ. නේද? එතකොට දිගංශය බිඳුවයි. බිඳු 3ක් ලියන්න. දැන් කියන්නකෝ නාගහ 48යි. ඒක හරි. එතකොට මට කියන්නකෝ ගේට්ටුව කොහොමද? ගේට්ටුව බලන්නකෝ දැන් උතුර තියෙනවා. උතුරේනේ පාසල් ගොඩනැගිල්ල තියෙන්නේ. එතකොට උතුරේ ඉඳලා යනකොට ඔන්න නාගසට යනකොට 48ක් හම්බ වෙනවා. ඊට පස්සේ ගේට්ටුවට යනකොට තවත් 180ක් හම්බ වෙනවා නේද? එන 180 48 එකතු කරන්න. එහෙනම් දැන් මට කියන්න ආපන ශාලාවේ දිගංශය. ආපන ශාලාවේ දිගංශය 82යි. වැරදි. වාමාවර්තව ගන්න බෑනේ. දක්ෂිනාවර්තව ගන්න. එහෙනම් කොහොමද ආපන ශාලාවේ දිගංශය හොයන්නේ? 360න් 82ක් අඩු කරනවා. එහෙම නැත්තම් එහෙම හොයන්න පුළුවන්. ලේසියෙන්ම හොයන්න පුළුවන්. නැත්තම් 48යි 180යි 50යි එකතු කරනවා. පැහැදිලිද? පැහැදිලිද කියන එක? අන්න එතකොට හදන්න පුළුවන්. රයිට් ඔය 22 27 දෙක අභ්‍යාසය. දැන් එහෙම ටිකක් තමයි මේකේ තියෙන්නේ ඔක්කොම. ඔයාලට හදන්න පුළුවන්. බලන්නකෝ අර තුන්වෙනි ගාන බලන්නකෝ. දැන් රූපයක් දීලා නැහැ. අපිට දල සටහනක් අඳින්න කියනවා ඉතින්. කොළඹ සිට එක්තරා ගුවන් තොටුපළක් බලා පියාසර කිරීමට නියමිත ගුවන් යානයක නියමිකුට උපදෙස් ලැබී ඇත්තේ කොළඹ සිට අංශක 20ක දිගංශයකින්. එහෙනම් කොළඹ ගන්නටක් ගාලා. මෙන්න කොළඹ. හරිද? එතකොට කොළඹ ඉඳගෙන නේද මේ දිගංශය දෙන්නේ? එහෙනම් මෙන්න කොළඹ උතුර. හරිනේ? ඊට පස්සේ කියනවා දිගංශය අංශක 20කින්. එහෙනම් සුළු කෝණයකින් යන්න ඕනි. 20කින්. කොච්චර දුරක් යන්නද? කිලෝමීටර් 100ක දුරක්. කිලෝමීටර් 100ක් යනවා. කැල කියෝ ලියන්න. කියෝ අඳින්න. එකපාර කියවලා ඔක්කොම හිතේ තියාගෙන අඳින්න එපා. කියෝ අඳින්න. යානේ පදවා ඉන් අනතුරුව කියන්නේ ඒ කියන්නේ මෙතන ඉඳගෙන. අන්න එහෙනම් මෙතන ඉන්නවා නම් ආයෙත් දිගංශය තියෙනවා. එතකොට ටක් ගාලා මේ කෝණය හොයාගන්න. මේ 180 20ක් අඩු කරාම 160යි. 180න් 20ක් අඩු කරා. හරිනේ. ඔන්න ඒක හොයාගත්තා. නිකන් හොයලා දාන්න ටක් ගාලා. ඊට පස්සේ කියනවා අනතුරුව අංශක 80ක දිගංශයකින්. අංශක 80ක්. එහෙනම් මෙහෙනේ යන්නේ 90ක් යනවා නම් මෙහෙ යන්න එපා. එතකොට මේක අංශක 80ක දිගංශයකින්. හරිද? කොහටද යන්නේ කියන්නේ කිලෝමීටර් 100ක 100ක් යන්නේ. කිලෝමීටර් 100ක් යන්නේ. ඔන්න දැන් මෙතෙන්ට ඇවිත්. හරිනේ? එහෙනම් ඉවරයි වැඩේ.
හරිද? මොකද්ද ඔක කියන්නේ? මෙම තොරතුරු දාලා සටහන කාදේ? හොයන්නද? එම ගුවන්තොටුපළේ සිට කොළඹට එම මාර්ගයෙන් පියාසර කිරීම සඳහා නියමුවාට දිය යුතු විස්තරය. ඒ කියන්නේ මෙතන ඉඳලා එන්න ඕනේ දැන් කොළඹටම. හරිද? එම මාර්ගයේ වෙන්න ඕනේ. වෙන තැන් වලට යන්න බෑ. එහෙනම් මෙතන උතුර තියෙන්න එපායි. හරිද? එතකොට මේක මූ දික් කරොත් මේක 180යි නේ. එතකොට මේක 80යි නේ. එහෙනම් මූ දැන් එන්න ඕනේ දිගංශය නේද මේක කීයද? අංශක 180යි 80යි කියන්නේ 0.6යි අංශක 260ක. එහෙනම් දැන් ගෝමන් නියමාවට කියන්න ඕනේ අංශක 260ක දිගංශයකින් කිලෝමීටර් 100ක් ධාවනය කොට. හරිද? එතෙන් සිට මේක නේද දිගංශය? එතෙන් සිට දිගංශය මේක නේද? ඉතින් ආයෙත් පුළුවන් දැන් මේ කෝණයනේ හොයන්න ඕනේ. ඉතින් මේක පල්ලෙහාට ගත්තාම මෙන්න 180යි. හරිද? මේ තියෙන ඒකාන්තර කෝණ මේක 20යි. එහෙනම් එතකොට මේක මෙතන ඉඳලා මෙතෙන් මේක පාත් කරාම 180යි 20යි 200. දිග 200ක දිගංශයකින් කිලෝමීටර් 100ක් ධාවනය කරන්න. පැහැදිලිද කියපේක ආපස්සට මේ කෝණ ටික හොයාගන්න කියලා තමයි ඒකින් වෙන්නේ. කෝණ ටික හොයාගන්න කියලා කිව්වේ මේක පල්ලෙහාට දැම්ම 180යි. එතකොට මේක ඒකාන්තර කෝණ වුණා මේක 80යි. එහෙනම් දැන් ඌ ආපහු ඒ මාර්ගයේ මෙන්න එනකොට 260ක දිගංශයකින් කිලෝමීටර් 100ක් එනකොට මෙතෙන්ට ආවා. එතන ඉඳලා ආයෙත් දිගංශය වෙනස් වෙනවා. මේක 180යි. මේක ඒකාන්තර කෝණ මේක 20යි. එතකොට 200ක දිගංශයකින් ආයෙ කිලෝමීටර් 100ක් යනවා. එතකොට එතෙන්ට එනවා. පැහැදිලිද? ඔන්නේ අභ්‍යාස දෙක හදන්න. මොකක්ද අභ්‍යාස දෙක? 29 1යි 27 1යි 27 2යි. ඊට පස්සේ අපිට තියෙන පරිමාණ රූප අඳින්න අපි බලමු. ඊළඟ දවසේ පාඩමෙන් පරිමාණ රූප අඳින්නේ කොහොමද කියලා. පැහැදිලිනේ? රයිට්. එහෙනම් ඔය අභ්‍යාස දෙක හදන්න. හදලා ඉවරලා අපි ඊළඟ කොටසෙන් නැවත හම්බ වෙමු. එතකන් සියලු දෙනාටම අයබෝවන්.